समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අභාව ප්‍රාප්ත සුනිල් කන්නංගර මහත්මයාට පින් අනුමෝදන් කිරීම සඳහා දයාබරණීය බිරිඳ නිර්මලා කන්නංගර මහත්මියත් ආදරණීය දියණිය දේශානී කන්නංගර දියණියත් ආදරණීය පුතණුවන් දිනූෂ කන්නංගර ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් හැම දිනාම එකතු වෙලා මේ උතුම් කටයුත්තට මේ උතුම් දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තන්ට ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට වදාළ පණිවිඩය තුල මේ මනුස්ස ලෝකයේ අවබෝධය කරා හැදිච්ච ඊටාම සුන්දර භූමිය. කෙනෙක් කියන්න පුළුවන් මොන සුන්දරත්වයක්ද? බලන්න තියෙන ප්‍රශ්න ගොඩ, ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් වල ප්‍රශ්න, වෙන මොකුත් එපා. මේ කාලේ මුහුණ දෙන ප්‍රශ්නේම කොනතරම් බැරෑරුම්ද? මේ කොවිඩ් වසංගතයත් එක්ක මතුවලා තියෙන අරබුදේම මොනතරම් භයානකද? ඉතින් මේ මනුස්ස ලෝකයේ ඒ බඳු සුන්දරත්වයක් ගැන අපි කොහොමද හිතන්නේ? අන්න එහෙම හිතන්න පුළුවන්. හැබැයි දෙවියන්ටත් මේ අවබෝධය කරා යෑම ඊටාම අසීරුයි. එකෙන් කියවෙන්නේ නැහැ අවබෝධය කරා ගියපු දෙවිවරු නැහැ කියලා. ඉන්නවා. මෙහිදී අවබෝධය හදාගත්ත අයත්, ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච, සකදාගාමී වෙච්ච අයත් දිව්‍ය තලවල උපන් බව හැබෑව. නමුත් පින්වත්නි, මේ ලෝකේ දුක සැප සමව දැනෙනකොට, ලාභ අලාභ දෙපැත්තෙන් දැනෙනකොට, නිന്ദා ප්‍රශංසා දෙපැත්තෙන් තමන් කරා එනකොට, පින්වත්නි හරි ලේසි නිවෙන්න. මේ අන්ත දෙකම පවතින තැනක තමයි නිවීම තියෙන්නේ. සැප විතරක්ම ලැබෙනවා නම් ඒ බඳු තැනක අවබෝධයක් හදා ගැනීම ලේසි නෑ. බොහෝම දීර්ඝායුෂ වින්දනය කරන දිව්‍ය තල තියෙනවා. අවබෝධයට එන එක හරි අමාරුයි. ඒතර කෙනෙක් කියනවා ඉතින් අවබෝධයට එන්න ඕනේ නැහැ, බොහොම දීර්ඝායුෂ තියෙනවා, සැප විඳිනවා. හැබැයි ඒ සැපේ අනිත්‍ය වෙලා යනකොට ඒ අයත් ආයෙත් කැරකිලා නිරේට නම් වැටෙන්නේ. ඒ අයත් කැරකිලා ආයෙත් പ്രേත ලෝකෙට නම් වැටෙන්නේ. ඒ අයත් කැරකිලා ආයෙත් මේ සතර අපායටම නම් වැටෙන්නේ. ඒ බඳු තැනක පින්වත්නි, අපි හිතන සාරය, අපි හිතන තෘප්තිය, අපි හිතන සැනසීම පින්වත්නි උදා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ අන්ත දෙකම පවතින තැනක තමයි දුක නිමා කරගන්න හරිම පහසුම තැන. ඒකට කාලයක් නැහැ, වෙලාවක් නැහැ. අපි කොහොමද ඕකට වෙලාවක් හදාගන්නේ වගේ මිනිසුන්ටත් කියන්න ගොඩක් දේවල් තියෙන බව ඇත්ත. එහෙම කියන එකේ වරදකුත් නැහැ. හැබැයි අපට පුළුවන් ඒ වෙනුවෙන් ඊටාම සරල ආධ්‍යාත්මික සැලැස්මක් හදාගන්න. දැන් සක්මන් භාවනාව අපි ඒකට කියන්නේ ඉරියාපත භාවනාව කියලානේ. ඒ බඳු භාවනාවකට අපිට තැනක් නැහැ.
කෙලින්ම කියන්න පුළුවන් අපි එහෙම භාවනාවක් ඔබට යෝජනා කළොත් ඔබ කියාවි අපිට කොහෙද සක්මන් මලු. පන්සල් වල නම් ඕන තරම් සක්මන් මලු තියෙනවා සක්මන් කරගන්න පුළුවන්. පින්වත්නි ඇයි gedara සක්මන් මලුවක් කරගන්න බැරි? හැමදාම නෙමෙයි. මාසයකට හමාරකට සැරයක්වත් බොහෝම සිහිනුවණින් ඉරියාපත භාවනාව කරන්න ඔබේ gedara ප්‍රධාන ආලින්දේ පාවිච්චි කරන්න බැරිද? උවමනාව තියෙනවා නම් පුළුවන්. ඒ වගේම කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ඕවට ගුරුවරු එපාය භාවනාව ගැන කියලා දෙන්න භාවනාව ගැන අහගන්න කවුරු හරි ඉන්න එපාය. එහෙමත් කියන්න පුළුවන්. පින්වත්නි භාවනාව සම්බන්ධ හොඳම ගුරුවරයා තමයි ධර්ම විනය. වෙනත් ගුරුවරු හොයාගෙන යනවට වඩා මොකද එහෙම ගුරුවරු හොයාගෙන ගිහින් භාවනා කරන එක නරක නෑ. නමුත් ඒ ගුරුවරයා යම්තා අවබෝධය තුල කර්මස්ථානයේ තුල ස්ථාවර වුණා නම් ඒ ගුරුවරයා ස්ථාවර වුණේ ඒ ගුරුවරයාගේ ක්‍රමයකට. ඒ ගුරුවරයා ස්ථාවර වුණේ ඒ ගුරුවරයාගේ ක්‍රමයකට. එතකොට ඒ ක්‍රමයේම මටත් ගැළපේවි කියලා මං කොහොමද විශ්වාස කරන්නේ? මේ කය තුලත් මනස තුලත් නානත්වයක් නම් තියෙන්නේ. අපි ඒකට කියන්නේ නානත්ත කායේ නානත්ත සංඤේ කියලා නම්. කාය නානත්වයක් සහ සංඥා නානත්වයක් නම් අපි තුල තියෙන්නේ. මේ නානත්වයට එකම පිළිවෙලක් හරියයි කියලා අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒකයි එක එක්කනාගේ චරිතවල හැඩයට චරිතවල ආකෘතියට අදාළ වෙන්වෙන් භාවනා ක්‍රම පැහැදිලි කළේ. වෙන්වෙන් ක්‍රම පැහැදිලි කළා. කොහොමද මේ වෙන්වෙන් ක්‍රම පැහැදිලි කරේ? උන්වහන්සේ අපට මතක් කළා සම්පූර්ණයෙන්ම Tamanගේ ජීවිතය තුළ බලවත් ලෙස රාගේ නම් තියෙන ඉබඳු කෙනෙකුට අසුබේ වගේ භාවනාවක් කරන්න කිව්වා. නමුත් දැන් ද්වේෂය වගේ නිකන් කේන්ති යන පටිගේ වැඩියෙන් ඇති වෙනවා නම් මෛත්‍රිය වගේ භාවනාවක් බුදුදහම යෝජනා කළා. හැබැයි බුදුදහම එහෙම යෝජනා කළාට පින්වත්නි බුදුරජාණන් වහන්සේ එබඳු යෝජනාවක් කළාට එබඳු චිත්තසන්ත ඒ කියන්නේ රාගයට බර සිතකට වුණත් අසුබේ වගේ භාවනාවක් වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් දැන් බුදුරජාණන්ස් වැඩ හිටියා නම් උන්වහන්සේ සම්මාර්ථ ඥාණයෙන් අපිට කියලා දේවි ඔබට මෙන්න මේ ක්‍රමයයි හරියන්නේ කියලා. නමුත් අද භාග්‍යවතුන් වහන්සේ නෑනේ. ඒ නිසා එක එක පුද්ගලික ගුරුවරු ඇසුරු කරනවා නම් බොහෝම පරිස්සමින් ඇසුරු කරන්න. ඒක මේ උන්වහන්සේලාට ගරහාවට නෙමෙයි කියන්නේ. පරිස්සමින් ඇසුරු කරන්න ඕන වෙන මොකුත් නිසා නෙමෙයි. උන්වහන්සේ හොඳට භාවනා කරලත් ඇති. භාවනාවේ සැලකිය යුතු ප්‍රතිලාභයක් සැලකිය යුතු ප්‍රතිඵලයක් උද්ගත කරගෙනත් ඇති. නමුත් එහෙම උද්ගත වීමක් උන්වහන්සේගේ චිත්තසංතානයේ තිබුණට ඒ ක්‍රමය මට කියලා දුන්නොත් මගේ ක්‍රමයට ඒක කොච්චර ගැළපෙයිද කියලා බරපතල අර්බුදයක් තියෙනවා. ඒ නිසා අද මේ ගුරුවරු හොයාගෙන යනවට වඩා මම නම් කියන්නේ භාවනා කරන්න හොඳම ගුරුවරයා තමයි ධර්ම විනය කියලා කියන්නේ. මොකද ධර්ම විනය ගුරුවරයා නම් අපිට පුළුවන් ද ධර්ම විනය gedara ගෙනත් තියාගන්න කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි මේ තාක්ෂණික දියුණුවත් එක්ක මුළු ත්‍රිපිටකයම මේ අන්තර්ජාලේ ඕන තරම් තියෙනවා. ඕන තරම් කියවන්න පුළුවන්, බලන්න පුළුවන්. බොහෝ සංස්කරණයන් තියෙනවා. සරල සංස්කරණිනුත් තියෙනවා. ඉතින් මේ ත්‍රිපිටකය හොඳට හදාරලා ධර්ම විනය තුලින් ඒවා ඉගෙනගෙන මුළු ත්‍රිපිටකයම ඕනේ. අපි තුමු ආනාපාන සති භාවනාව කරනවා කියලා. අඩුම ආනාපාන සංයුක්තේවත් කියවලා ඒවාට ඇති වෙන විකල්ප, ඒවායින් හිත කඩා වැටෙන තැන්, ඒවායින් උපක්ලේශ වලින් යට වෙන තැන් මේ ඔක්කොම හොඳින් තේරුම් අරගෙන පුහුණු කරන එකයි ඊටාම වැදගත් වන්නේ. ඒ නිසා ඔබට ඊටාම කරුණාවෙන් යෝජනා කරන්නේ ඔබ ගනුදෙනු කරන දේවල් අතර ගැටෙන්නෙත් නැතුව, ඇලෙන්නෙත් නැතුව මධ්‍යස්තව ඉදිරියට යන්න
බුදුදහම ඔබට උදව් කරනවා. ඒකේ ප්‍රධාන නියෝජනයක් භාවනාව තුළින් කෙරෙනවා. ඒ නුවණ, ඒ කියන්නේ ප්‍රඥාවත් එක්ක උත්සාහ කරන විදිහ බුදුදහම උගන්වනවා. දැන් ප්‍රඥාව නැතුව උත්සාහය තිබ්බොත් එහෙම ඔය ගොඩාක් වෘතවලට අහුවෙලා අතන ප්‍රඥාව නැතුව බෞද්ධයෙක් වුණත් උත්සාහ කරනවා නම් ඒ ප්‍රඥාව නැති තැනක කරන උත්සාහයත් පින්වත්නි අත්කිලමතානුයෝගයක්. ඒක ආර්ය ප්‍රතිපදාව නෙමෙයි. ඒ නිසා පින්වත්නි මේ මනසේ කිලිටි භාවයයි බරපතල අර්බුදය. ඇඳුමේ කිලිටි භාවයේ බරපතල අර්බුදයක් විදියට බුදුදහම සලකන්නේ නැහැ. ඇඳුම කිලිටි වුණාට කමක් නැහැ. ඇඳුම දවසක් කමාරක් හොදන්න බැරුව අඳින්න වුණා කියලා ගැටලුවක් නැහැ. හැබැයි ඇඳුම විතරක් පිරිසුදු වෙලා පිරිසුදු ඇඳුම් ඇඳගෙන කිලිටි මනසක් තියනවට වඩා පිරිසිදු ඇඳුම් ඇඳගෙන කිලිටි මනසක් තියනවට වඩා කිලිටි ඇඳුම් ඇඳගත්ත පිරිසිදු මනස ශ්‍රේෂ්ඨයි. පිරිසිදු මනස ශ්‍රේෂ්ඨයි. ඇඳුම පොඩ්ඩක් කිලිටි වුණාට ගැටලුවක් නැහැ. ඒ නිසා අද මිනිස්සු ඔකේ අනිත් පැත්තටයි කරන්නේ. මිනිස්සු ඇඳුමේ කිලිටි භාවය ගැන හරියට හොයනවා. ඇඳුමේ පාරිශුද්ධිය ගැන පුදුම උනන්දුවක් තියෙනවා. නමුත් ගොඩක් දෙනෙකුට පින්වත්නි ඇඳුමේ කිලිටි භාවය ගැන සංවේදීකමක් තිබුණට Tamanගේ හිතේ කිලිටි භාවය ගැන සංවේදීකමක් නැහැ. ඇත්තටම හිතේ කිලිටි අයින් කරන, හිතේ රොඩු ටික අයින් කරන නොකිලිටි මනසක්, ප්‍රබෝධමත් මනසක්, උපක්ලේශයන්ගෙන් බැටකන්නේ නැති මනසක් හදාගන්න තැනට බුදුදහම තමයි ශ්‍රාවකයාව පොළඹවන්නේ. බුදුදහමයි ශ්‍රාවකයා පොළඹවන්නේ. ඒතර ඒ බඳු ස්වභාවයකට අපේ හිත හදාගන්න අපට වැඩපිළිවෙලක් වුවමනාවක් තියෙන්න ඕන. ඒ නිසා අපේ ජීවිතය තුළ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැඩි වැඩියෙන් රෝපණය කරගෙන ආධ්‍යාත්මික දියුණුවක් හදාගන්න අවශ්‍ය කාලයකටයි අපි අවතීර්ණය වෙලා ඉන්නේ. ඒ නිසා ඔබට යෝජනා කරන්නේ ප්‍රථමයෙන් ආස්වාදේ තොණ්ඩුවට අහු වෙලා අමාරු වැටෙන්න එපා කියලයි. ආස්වාදයෙන් ඉදිරියට පයක් තියලා ආදීනවයක් දැක ගන්න. ආදීනව දැකලා කම්බුලට අත තියාගෙන කල්පනා කර කර ඉන්න මිනිස්සෙක් නොවි තව දුරටත් ඉදිරියට පය තියලා නිස්සරණේ කරාත් පැමිණෙන්න. අන්න එතනටයි අපි හිත හදාගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අද දේශනාවට මාතෘකාව ලැබිලා තියෙන්නේ කර්මය සහ භවගාමී සංසාරයට හේතු වන කර්ම විපාකයත් විපාකයෙන් කර්මයෙන් අයින් වීමත් ගැන බණක් කියන්න කියලයි. කර්මය කියනකොට ඒ කියන්නේ සම්මස්ත දේශනාව කර්මයේ සම්බන්ධ දේශනාවක් කරන්න කියලායි මතක් කරලා තියෙන්නේ. කර්මය කියනකොට පුද්ගලයාගේ දායාදේ කර්මය. බුදුදහම සලකන්නේ පුද්ගලයාගේ දායාදේ කර්මයේ හැටියටයි. කම්ම දායාදෝ කියලායි කියන්නේ. උපන් සත්වයා කර්මයේ ඉතින් අතේ තුරුල් කරගෙන තමයි ඉන්නේ. කර්මයේම ප්‍රතිඵලය තමයි සත්වයාගේ ඉපදෙමින් මැරෙමින් යන භව ගමන. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට දේශනා කරන්නේ කර්මය ස්වකීය කරගෙන කර්මයේම දායාද කරගෙන කර්මයේම උත්පත්ති ස්ථානය කරගෙන කර්මයේම ඥාතිවරයා කරගෙන කර්මයේම පිලිසරණ කරගෙන යන ගමනක් අපට තියෙන බවයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ. එතකොට අපි කර්මයෙන් නිදහස් වෙච්ච පිරිසක් නෙමෙයි. අපිට කර්මයෙන් නිදහස් වීමක් නැහැ ඇත්තටම. කර්මයෙන් නිදහස් වෙච්ච ස්වභාවයේ තියෙන අරහත්ත්වය තුල. දැන් මේ කර්මය කියන විෂය දිගෙන් පළලින් හිතලා ඉවර කරන්න පුළුවන් තැනකත් නෙමෙයි තියෙන්නේ.
එච්චරට බොහෝම සංකීර්ණ විශේෂ පරාසයක්. අර අචින්තිය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේම වදාරනවා මහණෙනි මේ කර්මය ගැන කවුරු හරි මිනිස්සෙක් පොත් කියවලා හරි ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන හරි මං කොහොම හරි මේ කර්මය ගැන කල්පනා කරලා ඉවර කරනවා කියලා හිතනවා නම් මම කර්මය ගැන සම්පූර්ණ දැනුම් පරාසයේ මම එකතු කරගන්නවා කියලා හිතනවා නම් මහණෙනි ඒක කවදාවත් කරගන්න බෑ. ඒකට හේතුව තමයි මහණෙනි මේ පුද්ගලයා උදෙසා කර්මී ආධිපත්‍ය කර්මී බලපෑම ක්‍රියාත්මක වෙන විදිහ හරිම පුදුමයි කියනවා. මොකද ඒක නිශ්චිත ආකෘතියක් මත පවරන්න පනවන්න පුළුවන්කමක් නැහැ කියනවා. හරි පුදුමයි ඒක. නිශ්චිත භාවයක් පනවන්න බෑ. දැන් සමහරට ගොඩාක් දේවල් කරනවා එකක් තමයි විපාක දෙන්නේ. එතකොට එයා සමහරට ඒකයි මේ කර්මී නිරුද්ධ කරලා දාන එක හැර වෙන විකල්පයක් නැහැ කියලා ධර්මයේ යෝජනා කරන්නේ ඒකයි. මේ කර්මී විපාක දෙනවා. හැබැයි විපාක දෙන්නේ කොහෙද? කොහොමද? කොතනදීද? මේවා හොයන්න බෑ. එකක් කියන්න පුළුවන් මොකද්ද? කර්මය විපාක දෙනවා. එච්චරයි. කර්මී විපාක දෙනවා. එතකොට කර්මී විපාක දෙනවා නම් මේ විපාක දෙන කර්මී විපාක දෙන බව විතරයි අපිට කියන්න වෙන්නේ. විපාක දෙන්නේ කොහොමද? කොහෙදද? කවද්ද? ඔය මොකක්වත් කියන්න බෑ. ඒක හරියට ඔය ප්‍රශ්නෙම මිලින්ද රජුරු එක වෙලාවක නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේලා මේ කර්මයේ දායාද කරගෙන කර්මයේ ස්වකීය කරගෙන කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කල්යාණං වා පාපකං වා තස්ස දහයාදෝ භවිස්සාමිති කියලා කර්මය ගැන කියනවා. හාඳුරනේ මේ කර්මය විපාක දෙන විදිහ ගැන මට කියන්න බැරිද? විපාක දෙන තැන කියන්න බැරිද හරියටම? උන්වහන්සේ කිව්වා මේ මහරජා ඒක විශේෂ වෙන්නේ නැහැ කිව්වා. ඒක අවිෂයයි. ඒක අචින්තියයි. ඒක හිතාගන්න බෑ කිව්වා. උදාහරණයකින් කියන්න කිව්වා. ඔය රජුරු හැම වෙලාවෙම උදාහරණ අහනවනේ. ඒතර අර හාඳුරු ලස්සන උදාහරණයක් කියනවා. ඒ හාමුදුරු මතක් කරනවා මහරජා ගෙඩි හැදෙන ගහක අපි තමයි අඹ හැදෙනවා කියලා. ගෙඩි හැදෙන ගහක මේ ගෙඩි හැදෙනකොට ඒ ගෙඩි ඒ කියන්නේ අපි තුම අඹ ගහක් කියලා. දැන් අඹ ගහක හොඳට ශාස්ත්‍රීයකව අඹ ගහට කිසිදු රෝගයක් නැතුව හැදීගෙන එනකොට පේනවා ගෙඩි හැදේවි කියලා. ඒ කියන්නේ හිතන්න පුළුවන් ගෙඩි හැදෙයි කියලා. හැබැයි අඹ ගහේ ගෙඩි හැදෙනවා කියලා අපිට අපි අඹ ගහ ගැන දන්න නිසාත් අඹ ගහේ හැදෙන ගෙඩිවල ආකෘතිය ගැනත් අපිට හැඟීමක් තියෙන නිසාත් ඒවා අපි අනුභව කරලා තියෙන නිසාත් අපිට හිතෙනවා මේ අඹ ගහේ ගෙඩි හැදෙනවා කියලා. අපි දන්නවා. හැබැයි අඹ ගහේ ගෙඩි හැදෙන බව තේරෙනවා. හැබැයි ගෙඩි හැදෙන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්ද? බෑ. ගෙඩි හැදෙන්නේ කොහෙද කියලා කියන්න බෑ. අන්න ඒ වගේ කර්මය විපාක දෙනවා කියලා තේරෙනවා. හැබැයි කර්මය විපාක දෙන්නේ කොහෙද? විපාක දෙන්නේ කොහොමද? ඒවා කියන්න බෑ. විපාක දෙන්නේ කවද්ද? කොහොමද? කොහෙදද? ඒවා මොකක්වත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒතර විපාක කෘත්‍ය අනුව කර්මී පවරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ කර්මයේ විපාක දෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි විපාක දෙන්නේ කොහෙදද කොහොමද මොන විදියටද මේවා පින්වත්නි කතා බහ කරලා ඉවර කරගන්න පුළුවන් විශේෂ පරාසයක් නෙමෙයි. මොකද මේ සමහර අවස්ථාවලදී පින්වත්නි එකම දෙයක් විපාක දෙන විදිය හරි පුදුමයි. එකම වචනයක් විපාක දෙනවා. ඒ වචනය කල්ප ගණන් විපාක දෙනවා. හරි පුදුමයි මේ කර්මය. ඉතින් මේකෙන් නිදහස් වෙනවා විනා කවරක් කරන්නද? දැන් ඔබට මතක ඇති මේ අද මම මේ කර්මය ගැන කියන්නේ දැන් මේ කර්මය සහ කර්මීය භවගාමී ජීවිතයට බලපාන විදිහ තමයි මාතෘකාව. මේක ඊටාම
වැදගත් මාතෘකාවක්. හැබැයි මේ ගැන මීට වඩා පළල්ව කතා කරගත යුතුයි. මේක ඊටාම හොඳින් විපාක දෙන විදිය. මෙතකොට කර්මය නිරුද්ධ කරන තැනට ශ්‍රාවකයාගේ හිත හැදෙන්නේ. එනිසා මේ මාතෘකාව ඊටා වැදගත් මාතෘකාවක්. අපි මීට කලිනුත් කර්මය ගැන බොහෝ කාරණා කතා කරලා තියෙනවා. දැන් ඔබ බලන්න අර එක භික්ෂුණියක් මලු අතු ගෑවා. ඒ භික්ෂුණිය මලු අතු ගගා ඉන්නකොට ඒ මලු අතු ගාන භික්ෂුණිය බොහෝම ලස්සනට මලු අතු ගාලා අර අපිත් අතු ගාලා තනින් තන කොළ එකතු කරනවනේ. ඒතර අර භික්ෂුණිය කොළ ටික අයින් කරන වෙලාවේ එකතු කරලා මේ කොළ ටික අයින් කරලා දාන වෙලාවේ එක පාරටම ඒ කොළ ටික අයින් කරලා දාන වෙලාවේ එක පාරටම මේ භික්ෂුණිය දැක්කා තවත් මේ ටිකක් වයසට ගිය භික්ෂුණියක් මලුවට ගොඩ වෙනවා. අර භික්ෂුණිය වත් පිළිවෙත් කරා ඒක බොහොම හොඳ දෙයක් නේ. අතුපතු ගාලා පිරිසුදු කරන එක ඉතාම හොඳ දෙයක්. ඒක කුසලයක් නේද? අර භික්ෂුණිය මලුවට ගොඩ වෙනකොටම ඒ භික්ෂුණියට කිවිසුමක් ගියා. කිවිසුමක් ගියාම හොටු දියර ටිකක් අර මලුවට වැටුණා. එතකොට අර භික්ෂුණියගේ කටින් එකපාරම පිට වුණ අතුගා භික්ෂුණිය හපොයි මේ වෙසඟන කෙල හැලුවා නේද කියලා. හපෝ මේ වෙසඟන කෙල හැලුවා නේද කියලා එකපාර කියුණා. යානේ පිරිසුදු කරේ. ඒ නිසා එකපාරම යාට එහෙම කියුණා. දැන් මේ එක වචනයක් නේ වෙසඟන කෙල හැලුවා නේද? එච්චරයි. අර කේන්තියට කියුණා. ඉතින් අර භික්ෂුණිය එක පිරිසුදු කළා. පිරිසුදු කරලා ඇය ආදර ගෞරවයෙන් බෝධීන් වහන්සේ අසල වන්දනා කළා. වන්දනා කරලා ඇය යන්න ගියා. ඇයගේ වැඩේ ඉවරයි. ඇය යන්න ගියා. ඇය යන්න ගියාට ඇය නිකම්ම කෙනෙක් නෙමෙයි. ඇය අරහත්වයට පත්වෙච්ච කෙනෙක්. මේ විපාකයේ බලපාලා පින්වත්නි උපනුපන්න ආත්මවල වෙසඟනක් කියනවා. එයා තමයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අම්බපාලිය. දැන් බලන්න මේ කර්මයේ එකම වචනයක් පරයා විපාකයේ හදන විදි හරි පුදුමයි. බොහෝ දීර්ඝ කාලයක් විපාක හදලා දෙනවා. ඒ නිසා මේ කර්මයේ නිරුද්ධ කිරීමයි වටින්නේ. නිරුද්ධ කිරීමයි වටින්නේ. මේ කර්ම විපාකයේ පිළිබඳව ගත්තාම විපාකයේ විවිධත්වයක් තියෙනවා. සමහර අය කියනෝනේ අපි මෙච්චර හොඳ කරනවා ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා කියනෝනේ. මේ කර්මී විපාක වශයෙන් ගත්තොත් පින්නත් නී විපාකයේ දිහා ගත්තම හතර ආකාරයකින් විපාක දෙන්නේ. සමහර ඒවා මේ භවයේදීම විපාක දෙනවා. තමන් කරන කර්ම මේ භවයේදීම විපාක දෙනවා. ඒවට කියන්නේ මොනවද? ඒවට කියන්නේ ditta ධම්ම වේදනීය කර්ම කියලා. තවත් කර්ම කොට්ටාසයක් තියෙනවා. හැබැයි ඒවා මේවමයි කියලා හඳුන්වන්න බෑ. ඇයි මේවා බුදුවරුන්ට විතරයි විශේෂ වෙන්නේ. සාමාන්‍ය භික්ෂුවකට විශේෂ වෙන්නේ නැහැ මේවා. සාරිපුත්ත හාමුදුරන්ටවත් මේක තේරුම් කරගන්න බෑ. එච්චරට මේක බොහෝම අචින්තිය ගැඹුරු දිගින් පළලින් සීමාවක් පනව ගන්න බැරි බොහෝම පළල් විශේෂ පරාසයක්. පළල් විශේෂ පරාසයක්. ඊළඟට තව කොට්ටාසයක් තියෙනවා උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙනවා. උපපජ්ජ වේදනීය කියන්නේ ඒ ජීවිතේ නෑ දෙවැනි ජීවිතේ ඉඳලා විපාක දෙනවා. දෙවැනි ජීවිතේම විපාක දෙනවා. ඔය ආනන්තරීය පාප කර්මයේම මරණයත් එක්කම විපාක දෙනවා. දෙවැනි ජීවිතේ ස්ථීරව භවයේ ඒකයි කොච්චර සද්ධාව හදාගත්තත් කොච්චර සිල්වත් වුණත් එයාට ආයි විපාක දෙන්නේ නැහැ ඒක. ඒක විපාක දෙයි කවදා හරි. නමුත් දැන් දෙවෙනි භවයේ පිණිස කර්මය හැදිලා ඉවරයි. උපපජ්ජ වේදනීය වශයෙන් කර්මය හැදිලා ඉවරයි ඒ වෙනකොටත්. උපපජ්ජ වේදනීය දැන් බලන්න අජාසත් රජු හරි සද්ධාවන්තයි. හොඳට බණ පුදුම සද්ධාාවක්. සක්‍ර දේවේන්ද්‍රයාම එක වෙලාවක කියලා තිනවා රහතන් වහන්සේ කෙනෙකුට මේ ස්වාමීනි මේ රජුගේ සද්ධාවට අපිටවත් අභියෝග කරන්න බෑ. මේ මනුස්ස ලෝකේ අජාසත් රජුගේ තරම් සද්ධාාවක් මට පේන්නේ නැහැ මනුස්ස ප්‍රජාව අතර කියනවා. එපමණ සද්ධාාවක්. එපමණ සද්ධාාවක්. පුදුමයි ඒ සද්ධාව.
එතකොට නමුත් ඒ බඳු සද්ධාවක් තිබ්බට හොද්දට ඥානීකුත් තිබ්බා. නමුත් අර එයාගේ ජීවිතය අනන්තරී පාප කර්මී නිසා එයාට ඒ කොයිතරම් සද්ධාව තිබ්බත් ධර්මයේ ප්‍රතිඵල හදාගන්න බැරි වුණා. උපපජ්ජ වේදනීය වශයෙන්. ඒ කියන්නේ දෙවෙනි භවයේ කර්මය හැදෙනවා. ඒකමයි විපාක දෙන්නේ. ඒක එච්චරට ප්‍රබලයි. අපරාපරිය වේදනීය වශයෙන් උත් කර්මී විපාක දෙනවා. ඒ කියන්නේ අපරාපරිය වේදනීය කියන්නේ සංසාරේ දිගින් දිගට විපාක දෙනවා. දැන් අර අම්බපාලීට විපාක දුන්නේ. බොහෝ කාලයක්. නමුත් එක වචනේ බොහෝ කාලයක් විපාක දෙනවා. ඔය අතර ඉතින් අහෝසි කර්ම කියලා කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ විපාක නොදීම අහෝසි වෙලා යනවා. විපාක නොදීම අහෝසි වෙලත් යනවා. ඒක හැබැයි ප්‍රබල කුසලයකින් අකුසලයේ තවන්නයි තියෙන්නේ. ඒකට වඩා බලවත් කුසලයකින් අර අකුසලයේ පෙළන්න පුළුවන්. ඒකට අර විපාක නොදීම අයින් වෙලා යනවා. ඒවට අපි කියනවා අහෝසි කර්ම කියලා. දැන් බලන්න මේ කර්මයේ විවිධත්වයක් තියෙනවා. මොනවද ditta ධම්ම වේදනීය විපාක දෙන්නේ? මොනවද උපපජ්ජ වේදනීය විපාක දෙන්නේ? මොනවද අපරාපරිය වේදනීය විපාක දෙන්නේ? මොනවද අහෝසි වෙලා යන්නේ කියලා අපිට කියා ගන්න තේරෙන්නේ නැහැ. මේකෙන් තේරුම් ගන්න ඕන අපි එක දෙයක්. අපි කර්මයේ මත යැපෙන බව. කර්මයේ මත යැපෙන බවත් ඒ කර්මය අපිට කොහොම පහර ගහයිදෝ කියලා අපි දන්නේ නැති බවත් අපි තේරුම් අරන් ඉන්න ඕන. එබඳු අවදානම් සහිත තත්වයක ඔබමා ඇතුළුව සත්ව ප්‍රජාව වාසය කරන බවත් එබඳු අවදානමකින් ගලව ගන්නවා නම් තාක්ෂණයට හෝ මේ ලෝකේ කවර විදියේ ගුරුවරයෙකුටවත් බැරි බවත් අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේට පමණක් ඉන් සත්වයා මුදවා ගත හැකි බවත් පමණක් අපි තේරුම් ගත යුතුයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ තේරුම් ගැනීම තුළ අපට විශාල යහපතක් සැලසෙනවා. ඒ නිසා පින්වත්නි මේ වෙලාවේ අපිට බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මේ කර්මය නිරුද්ධ කරන පටිපාටිය. කර්මය නිරුද්ධ කරන පටිපාටියත් අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ කර්මය කියන්නේ මේ මොහොතේ අපිට කර්මය සකස් වෙලා ඉවරයි. පුරාණ කර්ම ශක්තිය තමයි පුනර්භවය ගෙනත් දෙන්නේ. පුරාණ කර්ම ශක්තිය විසින් පුනර්භවය ගෙනත් දීලායි දැන් තියෙන්නේ. දැන් සිත්සේ විඳවන්ටයි තියෙන්නේ. අනේ අපිටමයි කරදර කිව්වට වැඩක් නැහැ. පුරාණ කර්ම ශක්තියයි පුනර්භවය ගෙනත්. කාගේ කර්ම ශක්තියද? අම්මගේ කර්ම ශක්තියද? තාත්තගේ කර්ම ශක්තියද? අම්මගේ තාත්තගේ දෙන්නගේම කර්ම ශක්තියද? යාළුවන්ගේ කර්ම ශක්තියද? හාමුදුරුවන්ගේ නෑ, තමන්ගේම කර්ම ශක්තිය විසින් අතීත කර්ම ශක්තිය විසින් පුනර්භවය ගෙනත් දෙනවා. අතීත කර්ම ශක්තිය විසින් පුනර්භවය ගෙනත් දුන්නට පස්සේ ඒ පුනර්භවය ගෙනත් දුන්න අතීත කර්ම ශක්තිය තවමත් ක්‍රියාත්මකද නැද්ද? ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වීම නිසා තමයි රහත් උනත් දුක් විඳින්න වෙන්නේ. ඒ කියන්නේ රහත් උනත් කියන්නේ මේ අරහත්ත්වයටපත් උනත් විවිධාකාර ආබාධ වලට ලක් වෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබ්බා. අර මල්ලවපොර කාර්යයක් විදියට එක මිනිස්සුගේ කොන්දේ කඩපු එකේ විපාකේ කියලා ධර්මයේ තියෙනවා. සාරිපුත්ත හාමුදුරන්ට අධික බඩේ අමාරුවක් තිබ්බා, උදරාබාධය. නමුත් උන්වහන්සේලා කර්මයේ ක්ෂය කරලා නෙමෙයිද වැඩ හිටියේ. සාරිපුත්තයන් වහන්සේ කර්මයේ ක්ෂය කරලා වැඩ හිටියේ. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ කර්මයේ ක්ෂය කරලා තිබ්බට එහෙනම් ඇයි කර්මය උන්වහන්සේටත් බඩේ අන්තිමටම උන්වහන්සේ පිරිනුවම් පාන්නෙත් ඔය බඩේ අමාරු වෙන්නේ. ඇයි උන්වහන්සේට ඒ කර්මයේ බලපෑවේ? අතීත පුනර්භවයේ අතීත කර්ම ශක්තිය පුනර්භවයේ ගෙනත් දීලා ඉවරයි. ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන නිසායි හදවත මොලේ මේ මොහොතේත් වැඩ කරන්නේ. හැබැයි උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සියලුම කර්මයේ නිරුද්ධයි. ඉතිරි වෙලා තියෙන අතීත පුනර්භවයේ ගෙනත් අතීත කර්මයේ පුනර්භවයේ ගෙනත් දුන කර්ම ශක්තිය පමණයි. එහෙනම් මේ වෙනකොට අපිට අතීත කර්මයේ විසින් පුනර්භවයේ හදලා දීලා ඉවරයි. අපිටමයි කරදර කිව්වට වැඩක් නැහැ. අපි මෙච්චර හොඳයි, අච්චර හොඳයි, අපි මෙන්න මේවා කරලා තියෙනවා, මේ පින්කම් තියෙනවා. ඇයි අපිට මේ වගේ විපාක නැත්තේ? ඇයි අපිටම මෙහෙම වෙන්නේ කිව්වට වැඩක් නැහැ. අතීත කර්මයේ දැන් පුනර්භවයේ හදලා දීලා ඉවරයි. ඒතර එහෙනම් දැන් මේ කරණේ වගේ කිසි ප්‍රයෝජනයක් නැද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඊටාම ස්වල්ප වශයෙන් ඇතැම් වෙලාවට මේ භවයේදීම ditta ධම්ම වේදනීය විපාකයක් හදලා දෙන්න බැරි කමක් නැහැ.
ඒක ඊටාම ස්වල්ප වශයෙන්. හැබැයි ඒක තමයි ඔබේ නව කර්මය. දැන් ඔබ කරගන්නේ. ඒක තමයි ඔබේ නව කර්මය. පුරාණ කර්මයේ විසින් ඔබව දැන් ඔබ නිර්මාණය වුණේ දෙවියෙක් නිසාවත්, බඹෙක් නිසාවත්, මාරයෙක් නිසාවත්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජාව නිසා නොව තමන්ගේම කර්ම ශක්තිය නිසායි. තමන්ගේම කර්ම ශක්තිය නිසා. හැබැයි මේ විපාක කෘත්‍යයේදීත් කර්මී විවිධත්වයක් තියෙන්නේ. කෘත්‍යය තියෙනවනේ. විපාක කෘත්‍යයේදීත් කර්මී හතර ආකාරයක විවිධත්වයක් තියෙනවා. ඒකට කියනවා ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම කියලා. හතර ආකාරයයි. ඔය ජනක කර්මයේ විසින් තමයි පින්වත්නි ප්‍රතිසන්දිය ලබා දෙන්නේ. ජනක කර්මයේ විසින් ප්‍රතිසන්දිය ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ උපස්තම්භක කර්මයේ විසින් ප්‍රතිසන්දිය ගෙනත් දුන්නට පස්සේ උපන් සත්වයාගේ සැප දුක තීරණය වෙන්නේ උපස්තම්භක කර්මයෙන්. ඒ කියන්නේ උපස්තම්භක කර්මයේ විසින් උපන් සත්වයාගේ සැප දුක තීරණය කරන කර්ම ශක්තිය උපස්තම්භක කියලා හඳුන්වනවා. උපපීඩක කියලා කොටසක් තියෙනවා. උපපීඩක කියලා කියන්නේ අර දුක සැපට බාධා කරන්න පුළුවන් කර්ම ශක්තිය. උපපීඩකයි. උපඝාතක කියලා කර්ම ශක්තියක් තියෙනවා. උපඝාතක කියලා කියන්නේ උපත අනුව ලැබෙන සැප දුක නැති කරලා දාන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට මේ කර්මී කෘත්‍ය දිහා බැලුවත් විවිධත්වයක් තියෙනවා. දැන් බලන්න මේක කොහොමද අල්ලන්නේ? මට දුන්නේ මෙන්න මේ විපාකයේ තමයි. ඇයි මට මේ මුනේ කියලා හිතන්න බෑ. විපාක කෘත්‍ය අනුවත් විවිධයි. ඊට පස්සේ කාලය අනුවත් විවිධයි. ඉතින් බුදු කෙනෙකුට හැර මිබඳු මහා පළල් විශේෂ ධාරාවක් පිළිබඳ සාමාන්‍ය කෙනෙකුට අදහසක් ගන්න බෑ පින්වත්නි. එතකොට දැන් මේ මොහොතේ ඔබ සකස් කරගන්න කර්මය සහ කර්මයේ නිරුද්ධ කිරීම කියන එක ඇත්තටම කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි. ඒකෙන් තොර කර්මය නිරුද්ධ කරන්න විදියක් නැහැ. බුදුදහම කියන්නේ චේතනාව කර්මය කියලයි. චේතනාහම් භික්කවේ කම්මං කරෝති ඊට පස්සේ චේතනාම් භික්කවේ කම්මං වදාමි. ඊට පස්සේ අන්තිමටම කියනවා චේතනාව පහල කරගෙන කායේන වාචාය මනසා කයෙන් වචනෙන් මනසින් කරණේවා කර්ම. චේතනාවටයි මහණෙනි මම කර්මය කියලා පනවන්නේ. දැන් ඔන්න ඕක අපි විස්තර කරගන්න අවශ්‍යයි. පින්වත්නි, සෝන සාමාන්‍ය කෙනෙක්ගේ කර්ම හැදෙන විදිය. මේ පංච උපාදානස්කන්ධේ පවතින තාකල් පුද්ගලයාගේ කර්මය හැදෙනවා. ඒක නවත්ත ගන්න බෑ අපි කාටවත්. ඉපදෙන මැරෙන සංසාරේ නොයේක ආකාරයේ කර්මයන් හදා අපි ඉස්සරහට යනවා. දැන් මේ ඇහැ කන නාසය දිවකය මනස කියන්නේ මොනවද? ඒවා පුරාණ කර්මයෙන් හැදිච්ච ඒවා. පරණ කර්මවල විපාකමි. ඇහැ කියන්නේ පරණ කර්මයෙන් හැදිලා තියෙන්නේ. කන කියන්නේ පැරණ කර්මයෙන් හැදිලා තියෙන. ඒ කියන්නේ කනෙන් හොද්දටම මේ බරපතල විදියට කවුරු හරි කෙනෙක් කන හරහා බැනුම් අහනවා නම් සිත්සේ අහගන්න. හොඳට අහගන්න. ඇයි? පරණ කර්මයෙන් හැදිලා තියෙන්නේ. බැන්නොත් අහගන්න. වර්ණනා කළොත් ඒත් අහගන්න. දෙකම පැරණි කර්මය. බලන්න මේ කර්මය ගැන අවබෝධයක් තියෙන ශ්‍රාවකයා මොන්න තරම් මේ මොහොතේ පවා නිවෙන්න පුළුවන් විදියටද බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ. හිත පරණ කර්මයක්. හිතට වේදනා දෙනවා නම්, හිත රිදුම් දෙනවා නම් පරණ කර්ම විපාක. සිත්සේ විඳින්න. පැරණි කර්මයේ ගෙවා දමන බව සිහි තබා ගන්න. පරණ කර්මයේ ගෙවා දමමින් සිටින බව මතක තියාගන්න. පුරාණ කර්මයේ ගෙවා දමමින් මොන කරදරයක්ද දන්නේ මේක කියලා හිතන්න එපා. ඇයි? මේ කර්මයේ කාගේවත් දායාදේ නොව තමාගේම දායාදයයි. මේක තමන්ගේම දායාදයයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ කර්මය පුරාණ කර්මයේ විසින් නැවත අවිද්‍යාව තිබ්බොත් නව කර්ම හදලා දෙනවා. හරියට මුතු වැලක් ඇමිනිලා යනවා වගේ පුරාණ කර්මයේ විසින් අවිද්‍යාව මැදින් හිටියොත් නව කර්ම හදනවා. ඒ කියන්නේ පුරාණ කර්මී උපකාරයෙන් නව කර්ම හැදෙන්නේම පුරාණ කර්මිත් උදව්ව හම්බ වෙනවා. උදව්ව නැතුව හැදෙන්නත් බැරි කමක් නැහැ. නමුත් අත්දැකීම් ගන්න ඇස කන නාසය දිවකය මනස හරහා නිසා ඇස කන නාසය දිවකය මනස පුරාණ කර්මයෙන් හැදිච්ච නිසා පුරාණ කර්මී සම්බන්ධයක් තියෙනවා කියලා මම කිව්වේ. පින්වත්නි, පුරාණ කර්මය විසින් මේ
හදලා දෙන ක්‍රියාවලිය මේ අත්වෙන ඉර නම මේ සිද්ධ වෙන දේ මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඇස හැදුනේ පුරාණ කර්මයෙන්. ඇස ඉදිරියට එන රූපයත් ඔබ අත්දකින්නේ පුරාණ කර්මයට සාපේක්ෂවයි. ඇසද රූපයද දෙක මුණ ගැහිම මත හිතක් පහළ වෙනවා. ඒ හිතට අපි කියනවා චක්කු විඥාණය කියලා. මේ කාරණා තුන එකතු වුණාම ඒකට අපි කියනවා ස්පර්ශය කියලා. චක්කුංච පටිච්ච ආවුසෝ රූපේච uppajjati චක්කු විඥානං කියලා අපි කියනවා. ඔන්න ඔය තුන එකතු වීම නිසා ස්පර්ශේ නම් ස්පර්ශ වුණාට පස්සේ අවිද්‍යාව මැදින් හිටියොත් මම කියන්නේ මේ අවිද්‍යාව මැදින් ඉන්න තැනක වෙන වැඩේයි මම කියන්නේ. විද්‍යාව පහළ වුණොත් එයා විද්‍යාව පහළ වෙච්ච කෙනෙකුට අර චක්කුංච පටිච්චාවසෝ රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ස්පර්ශේ නිසාම එතනම අතහැරිලා යනවා. ආයේ ඒක මනසේ රැඳෙන්න සිතුවිලි ගලන්න සංකාර ධර්මයන් උද්ගත වෙන මොකක්වත් නැහැ. දැන් බලන්න අවිද්‍යාව මැදින් ඉන්න තැනක පුරාණ කර්මයේ විසින් නව කර්මයට තල්ලුව දෙන විදිය හොඳට බලන්න. දැන් මේ අපේ ජීවිතේ මේක තමයි වෙමින් පවතින්නේ කියලා හොඳට තේරුම් ගන්න. ඇසද රූපයේද ඇහි විඥානීයද තුන එකතු වීම මත පින්වත්නි චක්කු සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. ඇහැ නිසාම ඇහෙන් දකින රූපේ නිසාම වේදනාවක් ඇති වෙනවා. මොනවද වේදනා? සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් උපදිනවා. එහෙම උපන්නට පස්සේ පින්වත්නි ඒ ඉපදිච්ච තැනක ඒ වේදනාව නිසා යම් වේදේති තං සංජානති විඳිනකොට විඳින රූප හඳුන ගන්නවා. විඳින රූප හඳුන ගන්නවා. අඳුනගන්නේම අවිද්‍යාවෙන්. අඳුනගන්නේ අවිද්‍යාවෙන්. වේදනාව පහළ වුණ නිසා සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥා පහළ වෙනකොට පින්වත්නි ඒ වේදනා සංඥාවලට සාපේක්ෂව ඒ රූපය දැක්ක ඇස හරහා Tamanගේ හිත පැත්තට සිතුවිලි ගලන්න පටන් ගන්නවා. ඒ රූපේ ලස්සන නම් රාගය ගලනවා. අවලස්සන නම් පටිගය ගලනවා. ගැටෙන ස්වභාවයක්. මනාප අමනාපකම් ඔස්සේ හිතට සිතුවිලි ගලාගෙන ඉනවා. අපි ඒ ගලන එකට කියනවා රූප සංචේතනා කියලා. මොකක්ද ඒකට කියන්නේ? රූප සංචේතනා. සංචේතනා. චේතනා. මොකද්ද? චේතනා. චේතනාවම තමයි කර්මය. අන්න බලන්න. ඔන්න නව කර්ම හැදෙන විදිහ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව පහල කරගත්තම දැන් ඔන්න චේතනාවම කර්මය. දැන් පුරාණ කර්මයේ අවිද්‍යාව මැදින් තියාගෙන නව කර්මය හදලා දුන්නේ නැද්ද? හදලා දුන්නා. රූප සංචේතනා. විඳීම් ඇති වෙලා වේදේති සංජානාති සංජානනය ඇති වෙලා ඒ කියන්නේ සංඥාව පහළ වෙලා සංඥාවට අනුව Tamanගේ හිත තුල පින්වත්නි සංචේතනා පහළ වුණා. රූප සංචේතනා. රූපේ නිසා නොයෙක් ආකාරයෙන් රාගය, ද්වේෂය ආදී සිතුවිලි හිතට ගලාගෙන මෛත්‍රිය ගලන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. නමුත් ඒකත් චේතනාවක්. ඒ චේතනාවට අනුව මොකද වෙන්නේ? ඒ චේතනාව තමයි කර්මය. ඔන්න කර්මය. චේතනාව ඇති වුණාම චේතයිත්වා ඒ චේතනා පහළ කරගෙන කම්මං කරෝති කර්ම කරනවා කායේන වාචාය මනසා. කායෙන්ද වචනයෙන්ද මනසින්ද කර්ම කරනවා. එතකොට එයා ඒ චේතනාව පහළ වුණාට පස්සේ එයා ඒ රූප සංචේතනාව පදනම් කරගෙන චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවා. චන්දරාගෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවා. එතකොට යා නැවත එළියට ගිහින් රූපය අභිනන්දනය කරනවා. අභිනන්දනය කරනකොට යා සිතිනුත් කර්ම හදනවා, කයනුත් කර්ම හදනවා, වචනේනුත් කර්ම හදනවා. දැකපු රූපේ ලස්සනයි නම් ඒක ගැහණු ළමයිගේ රූපයක් නම් පිරිමි ළමයෙක් නම් දැක්කේ ඒ දැකීමට අනුව යා රූප සංඥා ගන්නවා. එයාගේ කොණ්ඩේ මෙහෙමයි, හම මෙහෙමයි, ඇඟ මෙහෙමයි, දත් මෙහෙමයි, මූණ මෙහෙමයි, හම මෙහෙමයි කියලා නොඑක ආකාරයේ සංඥා ඇතුළට ගන්නවා. සංඥා ගන්න යා තුල
තව දුරටත් වින්දනය ඇති වෙනවා, වේදනාව ඇති වෙනවා. ඒ සැප වේදනාව තුළ රාගානුසයත් හිතේ වැඩෙනවා. වැඩෙනකොට රූප සංචේතනා පහළ වෙනවා. ඒකට අනුව සිතුවිලි ගලනවා. ඔන්න රාගේ ගලනවා. ඊට පස්සේ බලපතල විදිහට රාගේ තමයි හිතට ගලන්නේ. ඔන්න සංචේතනාව, ඔන්න චේතනාව පහළ වුණා. ඊට අනුව යා කයනුත් නැවත නැවත යා හොයන ගතියක් එනවා. අන්න කර්ම හැදෙන විදිය. වචනේනුත් යා ඒ කියන්නේ අභිවදති. වචනේනුත් ඒ ගැන කතා කරනවා. එයාගේ කොණ්ඩේ මෙහෙමයි, හැම මෙහෙමයි, රූපය මෙහෙමයි, දත් මෙහෙමයි, ඊට පස්සේ එයා ඇඳගෙන හිටිය ඇඳුම් මෙහෙමයි, එයාගේ කොණ්ඩ මොස්තරේ මෙහෙමයි කියලා කතා කරන්නේ නැද්ද? වචනිනුත් කරනවා. ඊට පස්සේ වචනින් කරනවා විතර මනසිනුත් එයා සැලසුම් කරනවා කොහොමද මේ රූපේ මම කරගන්නේ, මගේ කරගන්නේ, මගේ ආත්මය කරගන්නේ කියලා එයා කල්පනා කරනවා. ඔන්න ඔතන කයින් වචනින් මනසින් කර්ම සකස් වෙනවා. එතකොට පින්වත්නි මේ අරමුණු වල ඇලිලා ලෝභය ඇති වෙලා, ගැටිලා ද්වේෂය ඇති වෙලා, රැවටිලා මෝහය ඇති වෙලා තව දුරටත් කර්ම භවය හැදෙනවා. කර්ම භවය අන්න නව කර්මයේ විසින් භවය හදලා දෙනවා. භවය කියන්නේ කර්ම විපාක පිණිස කර්ම හැදෙනවා. ඊට අනුව ජාතිය පහළ වෙනවා. ඔන්න ඕක තමයි ආයතන 6 කියන ඇස කන නාසය දිවකය මනස කියන පුරාණ කර්මයේ විසින් අවිද්‍යාව මැදින් තිබ්බොත් නව කර්මයට තල්ලුවක් දෙනවා කියලා කියන්නේ. නව කර්මයට තල්ලු දෙනවා කියලා කියන්නේ අන්න ඕකයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. දැන් කර්මයේ බලපෑම තිබුණත් පින්වත්නි නව කර්මවලට පාරිසරික සාධක මගින් කර්ම ශක්තිය පාදා ගන්නට වෙනස් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නියතිවාදයක් විදියට කර්මයමයි සියල්ල කියලා පෙන්වන්නේ නැහැ. එතකොට බුදුදහම නියතිවාදයට බර වෙනවා. බුදුදහම නියතිවාදයක් නෙමෙයි, හේතුඵල දහමක් බුදුදහම. හේතුන් නිසා උද්ගත වෙනවා ඵල ධර්ම. හේතු නිරුද්ධ වෙනකොට මේ ඵල ධර්ම නිරුද්ධ කරන්න පුළුවන්. එහෙම නැතු මේ ඔක්කොම කර්මී කියලා කතා කරනවා නෙමෙයි. නමුත් හැම දෙයක් අස්සෙම කර්මී ඊටාම ස්වල්ප වූ හෝ ආධිපත්‍යයක් බලපෑමක් තියනවා කියලයි බුදුදහම පැහැදිලි කරන්නේ. එතකොට කර්මයේ බලපෑම තිබුණත් බුදුදහම කියනවා නිශ්චිත නියතියක් නැහැ. ඕනනම් විනාශ කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට පාරිසරික සාධක වගේ දේවල් කර්ම ශක්තිය පාදා ගැනීමෙන් වෙනස් කරගන්න පුළුවන්. ඒවාට අපි කියනවා සම්පatti විපatti කියලා කතා කරනවා. ගති සම්පatti කියලා කොටසක් තියෙනවා. උපදි සම්පatti කියලා කොටසක් තියෙනවා. කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියලා හතරක් තියෙනවා. ගති සම්පatti උපදින ස්ථානයේ අනුව උසස් බව තීරණය වෙන්න පුළුවන්. උපදි සම්පatti රූප ස්වභාවයේ අනුවත් යම් තාක් වෙනස්කම් වෙන්න පුළුවන්. කාල සම්පatti උපදින කාලය අනුවත් කර්මී බලපෑම තිබුණත් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. උපදින කාලය අනුව දෙපැත්තටම සම්පatti විපatti දෙපැත්තටම මේක බලපානවා. දැන් හිතන්නකෝ දන් දීලා තියනවා කියලා. දන් දීලා තිබුණා කියලා දුර්භීක්ෂ කාලයක ඉපන්නොත් එහෙම යාට දැන් අර කර්ම ශක්තිය තියෙනවා දන් දීලා. නමුත් දන් දීලා තිබුණත් දුර්භීක්ෂ කාලයක උපන්නොත් එහෙම ඵලෙ නොලැබී යනවා. ආන්න කාල විපatti. ප්‍රයෝග සම්පatti කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව අනුවත් කර්මය වෙනස් කරගන්න පුළුවන්. බලන්න නියතියක් නැහැ. වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවක්. විතිරේකේනොත් බුදුදහම හරියට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේක බොහෝම පළල් විෂයක්. දවසක් විතර කාරණා කියාගෙන යන්න පුළුවන් එකක්. ඒ නිසා බුදුදහමේ විශේෂත්වය තමයි ඕනෑම ශ්‍රාවකයෙකුට උත්සාහය, උනන්දුව, කැමැත්ත තියනවා නම් පින්වත්නි මේ කර්මය වෙනස් කරගන්න පුළුවන්. දැන් විපාක දෙන කර්ම වශයෙන් ගත්තොත් එහෙම එතනත් බුදුරජාණන් වහන්සේ විවිධත්වයක් පෙන්නනවානේ. උන්වහන්සේ මතක් කරනවා මේ සම්පූර්ණයෙන්ම පුද්ගලයෙකුට මේ ගරුක කර්මය කියන්නේ කරපු කර්ම අතර බලවත්ම කර්මී ඉදිරිපත් වෙනවා. ඒකට අපි කියන්නේ ගරුක කර්මය කියලා. විපාකයේදී බලවත්ම කර්මී ඉදිරිපත් වෙනවා. ඒක කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත් පුළුවන්. ඒක සමහර පුංචි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක හරි බලවත්. දැන් පුංචි ගල් කැටයක් වතුරට දැම්මහම ඒක යටටම යන්නේ නැද්ද? යනවා. අන්නේ පොඩි ගල් කැටේ පොඩි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ආනන්තරීය පාප කර්මයේම බලවත් ගරුක කර්ම ගණයට කතා කරන්නේ.
ආසන්න කර්ම තියෙනවා. දැන් විපාක දෙනකොට ආසන්න කර්මයේ බලපාන පුළුවන්. ඒ මරණාසන්න වෙලාවේදී එහෙම බලපාන විදිහයි මේ කියන්නේ. ආසන්න කර්ම තියෙනවා. සමහරට ගරුක කර්මයේ බලපානවා. ඒතර ගරුක කර්මයේ බලපෑවේ නැත්නම් ආසන්න කර්මයේ බලපානවා. මොකක්ද ආසන්නම කර්මය? ආසන්නම කර්මයේ තමයි. හැබැයි මේක මතක තියාගන්න. ආසන්න කර්මයේ බලපාන්නේ සුදුසු ගරුක කර්මයක් නැති තැනක. ආසන්න කර්මයේ බලපාන්නේ ගරුක කර්මයක් නැති තැනක පින්වත්නි. මරණාසන්න මොහොතේ සිද්ධ කරපු දෙයක් ඒ මොහොතේ පහළ වෙන සිතුවිල්ලක් බලපාලා ඊළඟ ප්‍රතිසන්දිය තීරණය වෙන්න පුළුවන්. එතකොට මෙතන පුංචි කර්මයක් වුණත් විපාක දෙන්න පුළුවන්. ඒකයි මරණාසන්න මොහොතේ අපි කියන්නේ ඇස පැත්ති විඥානේ පිහිටන්නත් එපා, ඇස රූපේ පැත්ති විඥානේ පිහිටන්නත් එපා, රූපේ ඇස අනුව රූපේ අනුව ගිය විඥානය පවත්වන්නත් එපා කියලා අපි කියන්නේ ඒකයි. ඒක හරියට දැන් හිතන්න දුර්වලම දෙයක් වුණත් වෙන්න පුළුවන්. දැන් එක ගල් ගුහාවක ඉන්න හරක් රැලක් හිර වෙලා ඉන්නවා කියන්නේ. ඒතර හරක් රැලක් හිර වෙලා ඉන්නවා ගල් ගුහාව ඉතා ශක්ති සම්පන්න ගවයොත් ඉන්නවා. එතකොට පීතෘ ගව නායකයොත් ඉන්නවා මේකේ. ගව මහීෂාදීනුත් ඉන්නවා. නමුත් මේකේ හිර වෙලා ඉන්නේ ගල් ගුහාවක. එහෙම හිතන්න. එක්ක ගව ඝාතනාගාරයක හිර කරලා ඉන්නවා. මහා ශක්ති සම්පන්න ගවයෝ ඉන්නවා. නමුත් දොර අරිනකොටම පිට වෙන්නේ දොර ළඟම ඉන්න ගවයාද හයියම තියෙන ගවයාද? එකපාරම දොර අරිනකොටම එළියට එන්නේ ඇතුලේ ඉන්න ශක්ති සම්පන්නම ගවයාද නැත්නම් දොර ළඟම තියෙන ගවයාද? දොර ළඟම ඉන්න ගවයා එළියට එන්නේ. අන්න ඒ වගේ. දර මට්ට කුණ්ඩලීට වගේ විපාක දෙන්නේ ඒකයි. අන්තිම වෙලාවේ බුදුරජාණන් වහන්සේ කර බුදුරැස් මාලාව කරේ පැහැදිච්ච පැහැදීමයි ඔහු සුගතියට අරගෙන යන්නේ. ආසන්න කර්ම. ආචින්න කර්ම තියෙනවා. ආචින්න කර්ම කියන්නේ ඒකයි මේ මල් පුදන එක පහන් පූජා කරන මේවට ගරහන්න එපා කියන්නේ ඒකයි. ඇයි? මේවා ආචින්න කර්ම විදියට අර බොහෝ කාලයක් පුහුණු කරපු දෙයක් විදියට මනස තුල රැඳිලා තිනවා. දැන් ওই සමහර ඌර මරණ මිනිස්සු එහෙම අපිට තියෙනවා මේ වර්තමානීත් අත්දැකීම් තියෙනවා සත්තු මරණයි. ඒ සත්තු විදියටම කෑ ගහලා මැරුණා කියලා. බුද්ධ කාලෙත් වෙච්ච සිද්ධි ගැන ධර්මයේ තියෙනවා. අපිට ඒවා කියන්න කාලේ නැහැ. ඒ මොකද්ද? ආචින්න කර්ම බොහෝ කාලයක් පුහුණු කරපු කර්ම විපාක දෙනවා. බොහෝ කාලයක් පුහුණු කරපු දේ එකපාරම. ආචින්න කර්ම. ඒක කුසල් පක්ෂයත් අකුසල් පක්ෂයත් දෙකම නියෝජනය කරනවා. ඒකයි මලක් පහනක් පූජා කරන එක පවා දිනපතාම කරා මේක බොහෝ කාලයක් ජීවිතේ පුහුණුවක් වෙලා පුරුද්දක් වෙලා අන්නේ පුරුද්ද විපාක දෙනවා. ඔය අතරේ තියෙනවා කටත්තා කර්ම කියලා. කටත්තා කර්ම කියලා කියන්නේ පින්වත්නි මේ ඉඳ හිට කළ දෙයක් විපාක දෙනවා. ඒක අහම්බෙන් වෙන්න පුළුවන් දෙයක්. නමුත් මේ ඔක්කොගෙම පේන්නේ මොකද්ද? කම්මස්ස කෝම්හි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. කර්මයේම ස්වකීය කරගෙන කර්මයේම ජීවිතය කරගෙන කර්මයේම උත්පත්ති ස්ථානය කරගෙන කර්මයේම දායාද කරගෙන කර්මයේම පිලිසරණ කරගෙන ඉන්නා බව නෙමෙයිද මේකෙන් කියවෙන්නේ. ඒකයි කියවෙන්නේ. සාසවා උපාදානියා ස්වභාවේ නැත්නම් ආශ්‍රවයන් දකින්නකොටම තණ්හාව ඇති නොවන විදියට නම් හිත හදාගෙන තියෙන. ඇහින් දකින්න අහන්න දැනෙන හිතෙන ලෝකයේ තුල එතනම අතහැරලා දාන තැනකට නම් හිත හැදෙන්නේ. එතන නව කර්ම හැදෙන්නේ නැහැ පින්වත්නි. නව කර්ම හැදෙන්නේ තණ්හාවත් එක්කයි. තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක නව කර්මයක් ගොඩ නැගින්නේ නැහැ. තණ්හාව නැති තැනක නව කර්මයක් පනවන්න පුළුවන් කමක් නැහැ. එතන දුක නිරුද්ධ වෙලා යනවා. එහෙම දුක නිරුද්ධ කරන ශ්‍රාවක භාවයකට අද මේ කර්මයේ සම්බන්ධව දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අභාව ප්‍රාප්ත සුනිල් කන්නංගර මහත්මයාට අනුමෝදනා වශයෙන් දයාබරණීය භාර්යාව නිර්මලා කන්නංගර මහත්මිය, ආදරණීය දියණිය දේශානි කන්නංගර දියණිය, දිනූෂ කන්නංගර පුතණුවන් ඇතුළු සහෝදර සහෝදරියන්. ඒ පවුලේ හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ ධර්ම දාණයට සම්බන්ධ වීම නිසා රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික යහපත, උභය ලෝකාර්ථ සංසිද්ධිය පිණිස මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල්
හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අභාව ප්‍රාප්ත සුනිල් කන්නංගර මහත්මයාට අනුමෝදනාවයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුන බොරලැස්ගමුව රත්නපිටිය විශ්වවිද්‍යාල මාවතේ පළවන පටුමගේ පදිංචිව සිටි සොෆ්ට්වෙයා සිස්ටම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධිපතිව සිටි සුනිල් කන්නංගර මහත්මයාට මේ කුසල් අනුමෝදන් වේවා. මේ ධර්ම දානමේ කුසල් අභාව ප්‍රාප්ත සුනිල් කන්නංගර මැතිතුමන් ප්‍රදාන මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී සසර සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ උතුම් දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සුනිල් කන්නංගර මහත්මයා ප්‍රදාන මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. ඒ අයගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. සුනිල් කන්නංගර මහත්මයාගේ සහ නිර්මලා කන්නංගර මහත්මියගේ මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති වර්ගයා මේ කුසල් අනුමෝදන්ව භවගාමීව සුවපත් වේවා. ආයති භවයේ සුවපත් කරගනිත්වා. ජාත්‍ය ආදී දුකෙන් නිදහස්ව ලබන අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා. දේශකයන් වහන්සේ විච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයටත් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද වේවා. දායකත්වයේ දරුව හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා සියලු දෙනාටත් කොවිඩ් වසංගත තත්ත්වෙන් පීඩා විඳින සියලු දෙනාටත් මේ කුසල් බලවත් වේවා. සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සතරවරන් රජදරුවන් සග්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලටත් බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත් මේ කුසල් උපකාර වේවා. අවසානයේ දෙවියන්ද ඇසට පෙනෙන නොපෙනෙන සියලුම දෙනාද මේ කුසල් අනුමෝදන්ව සතුටු වෙත්වා. නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං